බෝධිසත්වයන් විසින් ඇත්තිස් මස්ලී දන් දීම පිළිබඳව පැහැදිලි කරන්න තියෙන. ආර්ය විනය නැත්නම් මේ ශාසනය තුල තියෙන දහම් වල අර්ථය ඒ ලෞකික අර්ථය තුල ඉක්මවා ගිය අර්ථයක්. වචනේ කියනකොටම විශ්ෙල්ලාමයේ ලෞකික අර්ථයක් තියෙනවා. හැබැයි ඒක ශාසනික අර්ථය නෙමෙයි. නිවන් දැකීමට හේතු වෙනවා නම් යම්කිසි ලෝකෝත්තර ධර්ම අර්ථයක්. අන්න ඒක ශාසනයට අයිති. දැස් දන් දෙනවා, ඉස් දන් දෙනවා, ඉතින් මස් දන් දෙනවා, ලේ දන් දෙනවා, අඹ දන් දෙනවා, දරු දන් දෙනවා කියලා මේ කතාව කියනකොට මේකේ මේ මස් මාංශ චක්ෂුතිය කියන මේ මස්ලේ සහිත ඇස් ගෙඩිය ගලවලා දන් දෙන එකත් ඒක අර්ථයක්. මේ ඇස් දන් දීම එකක්. බෙල්ල කපලා දන් දෙන එක ඉස් දන් දීමේ ඕන් ගණන් කියන බෙල්ල කපලා දෙනවා නම් ඒකත් ඉස් දන් දීම. ඒකත් ලෞකික අර්ථයක්. මෙන්න මගේ මස් ටික කාපන් කියලා හිටන් හරි දෙනවා නම් මස් දන් දීම. ඒකත් ලෞකික අර්ථයක්. මගේ ලේ ටික බීපී කියලා දුන්නා නම් ඒකත් ලෞකික අර්ථයක්. දුන්නේ දන් තමයි. ඇස්තිස් මස්ලේම තමයි දුන්නේ. දැන් අපි දකින්න ඕනේ ඒ જાති ඒවා කොච්චර අපි දීලා ඇද්ද? දැන් ඕවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච නැති කාලයක් වුණා නා අබුද්ධෝත්පාද කාලයක්. අපි කොච්චර මේ ඇස් දන් දීලා, ඉස් දන් දීලා, මස් දන් දීලා, ලේ දන් දීලා, අඹ දන් දීලා, දරු දන් දීලා මේ කිනියා ඔක්කොම කළොත් එයාට නිවන් තියෙයිද? ඒක නිවන් මාර්ගයක්ද? දැන් පාරමී කියන වචනේ තෝරා ගන්න ඕනේ. මොකද පාරමිතා කරනවා කියන්නේ. අපි යහපත් දේවල් පෙරාගෙන යනවා කුමක් සඳහා යන්නේ යහපත් දේ. කොතන යහපත දැකලා තියෙනවා. නිවනේ මෙපිට ලෝක සත්‍යයට සුවයක් යහපතක් තියෙනවා කියලා හිතා ඉන්න තාක්කල් ඔහුට බෝධිසත්වකමකුත් නැහැ, බුදුකමකුත් නැහැ, ශ්‍රාවකකමකුත් නැහැ, ශාසනිකුත් නැහැ. යම් බෝධිසත්වයෙක් හැබැයි නම් බෝධිසත්වයෝ නිවන මොකද කියලා දැකලා තියෙනවා. දැකපු නිවන කරා යාමට මොකද්ද මං කළ යුත්තේ කියලා දකින්න ඊළඟට. ඒ සඳහා ඥාන ගෝචර වෙන්නේ ඥානෙ නිවන් දැකීමට අවශ්‍ය කරන ධර්මය අවබෝධ කරගන්න. ඒ ඥාන ශක්තිය ලබා ගන්න මම මොනවද කරන්න ඕනේ? මොනවද දන් දෙන්න ඕනේ? මොනවද දුන්නොත් ප්‍රඥාව වැඩෙන්නේ? ඒක දකින්න ඕනේ. දැන් ඇස් දන් දුන්නාම ප්‍රඥාව වැඩෙනවා කිව්වොත් එහෙනම් මොන ඇස් දන් දුන්නොත් ප්‍රඥාව වැඩෙයි? මේ මස්ලේ තියෙන ඇස් ගුලි දෙක දන් දුන්නොත් ප්‍රඥාව වැඩෙනවද? මම මේ කනවා වගේ පොට්ටියා වගේ මේ කරලා තියෙන වැඩවල හැටි බලපල්ලා. දැන් අපි කතාවට කියනවා. ඉතින් අන්දිය වයි ගමන් කරනවා. අපි කතාවට කියනවා. මස් ඇස් දෙක නම් උන්ට තියෙනවා. මග හොඳට පෙනේ නම්, දිවේ නම්, යන්ට පාරක් පෙනේ නම්, කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙක්සේ. අපිට මෙහෙම කතාවක් තියෙනවා. දැන් ඉතින් මේ ඇස් දෙක තියෙනවා. මග පෙනෙනවා. ඉතින් මගත් හොඳට තියෙනවා, යන්ට පාරක් පේනවා. දැන් ඕක බලපුවම ඕන ඔලොමොට්ටලේ උඩ පේන්නේ නැහැ. පිටින් පේන අර්ථය බැලුවා. මාර්ගයක් තියෙනවා, ඇස් දෙක තියෙන ඉඳ පාරක් පේනවා. ඉතින් බැද්ද යන්න ඕනේ නැහැ, මිනිහට පාර දිගේ ගිය හැකියි. ඔකේ උඩින් මැත්තේ තියෙන අර්ථය ඕකයි. ඕක නෙමෙයි මෙතන මේ වෙන්නේ. මෙන්න නිවන, මෙන්න නිවනට මග. ඒක හොඳට පේනවා. මේ නිවනයි කියලා දකින්න පුළුවන් ඥානයක්, මේ නිවන් මඟ කියලා දකින්න පුළුවන් ඥානයක් තියෙනවා. දැස හම්බ වුණා. යන්ට දැස හම්බුනේ එතකොටයි. මිත්‍යා දෘෂ්ටික මාර්ගය තියෙනවා. ඔක තමයි බැද්ද. ඇයි බැද්දට යන්නේ? මිත්‍යා දෘෂ්ටි මාර්ගය මොකද යන්නේ? ඉතින් මංගුලා වූ එවුන් තමයි පුතඥයෝ හැටියට මිත්‍යා දෘෂ්ටික මාර්ග වල ගමන් කරන්නේ. ඇයි එහෙම යන්නේ? ඔකයි ඔකේ අර්ථය. අන්න ධම්මාර්ථය. දැන් මේ වගේ ධම්මාර්ථයක් තියෙනවා, ලෝකාර්ථයක් තියෙනවා. ලෝකාර්ථය නිවන් මාර්ගක් නෙමෙයි, ධම්මාර්ථය නිවන් මාර්ගක්. එකම පදවැල. අර්ථ දෙකක්. මෙන්න මේ වගේ නිවන් දැකීමට මේ එකම පදවැල තුල ලෞකික අර්ථයක් තියෙනවා. නිවන් දැකීමට ඒකේ තියෙන ලෝකෝත්තර අර්ථය ගන්න ඕනේ. ලෞකික අර්ථය කියන්නේ ලෝකෙටයි. ලෝකේ වැඩ කළා නිවන් දකින්න බෑ. නිවන්ට හේතු වෙන්නේ නුවණ දිනු කරගන්නත් බෑ. එහෙනම් ඒකේ තියෙන්න ඕනේ දහම් පැත්ත. දහමට අනුකූලතාවය. මිනිස්සු අන්ධයෝ වගේ වැඩ කරනවා. ඇත්ත පේන්නේ නැහැ. මස ඇහැට පේන මේ දර්ශනේ නෙමෙයි මේ කියන්නේ. ඇහැ කියලා කියනකොට මස් ඇහැ කියන්නේ මේ ලෞකිකත්වයේ තුල තියෙන මේ ලෞකික දේවල් තුල අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හබා යන මාර්ගයට අවශ්‍ය කරන උපකරණයක්. නුවණැස කියන්නේ ඒකත් ඇසක්. නිවන් දකින්න නම් යම්කිසි බුද්ධිලට නුවණැස වැදෙන්න ඕනේ. ඒ නුවණැස තුලින් ප්‍රඥා චක්ෂුසිය පෑදෙන ප්‍රකාරය දකින්න නුවණ පහළ වෙන්න ඕනේ. මෙන්න මේ ඇස් දෙක තමයි අත්‍යවශ්‍ය ඇස් දෙක. නුවණ මතු කරගන්න යමක් කළ යුතුද? ඒකට අවශ්‍ය කරන්නා වූ දෙයට අනුපූර්ව ගොඩනගා ගන්න ඕනේ ඥානවන්ත මාර්ගය. නුවණ මතු වෙන මාර්ගය. මෙන්න මේ නුවණ පහළ කරන්න නුවණැසක් තියෙනවා.
මෙන්න මේ නුවණැස අනුගමනය කරගෙන ගියොත් එයාට කවදා හරි නිවන් තියෙනවා. නිවන් දැකීමට කල යුත්තේ මොකක්ද කියලා දකින්න පුළුවන් ඥානිය පහළ වෙනවා. එහෙනම් ඒ නුවණැස පහළ කරගන්න. ලෝක සත්‍යයට එකපාර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියවට චතුරාර්ය සත්‍ය කියවට තේරෙන්නේ නැහැ. එතෙන්ට අවශ්‍ය කරන්නා වූ ඥාන මට්ටමවල ඔහු මෝරලා ඉන්න ඕනේ. ඒ જાති ඥාන මට්ටම. කම්පියුටර් හදන්න දක්ෂ වුණාට, ඒ වගේම මිසයිල් නිපදවන්න දක්ෂ වුණාට, යුද්ධ යානා නිපදවන්න දක්ෂ වුණාට, නැව් නිපදවන්න දක්ෂ වුණාට, එයාට මේ නිවන් දැකීමට අවශ්‍ය කරන ඇහි අංශු මාත්‍රයක් අපිරිල්ලන්නේ. හැබැයි මේ ලෝකෙට පොරකන්න, ලෝකෙට තරංග කරන්න, ලෝකේ තියෙනේව කරන්න, ඒවට එකතු මේ කටයුතු කරන්න, මේ ලෞකික පැත්තේ වැඩ කරන්න නම් ඇහත් තියුණා නුවණත. හැබැයි ඒක ලෞකික එකක් මිසක් කවදාවත් නිවන් දකින්න එකක් නෙමෙයි. දැන් නිවන් දැකීමට නම් චතුරාර්ය සත්‍ය දැකීමට අවශ්‍ය කරන නුවණැස පහළ වෙන්න ඕන. අන්නේ නුවණැස පහළ කරනකොට එයා දන්නේ නැහැ රොබෝට් හදන්න දන්නේ නැහැ, හදට යන්න දන්නේ නැහැ, වෙන එකක් කරන්න දන්නේ නැහැ, මිසයිල් හදන්න දන්නේ නැහැ, මේ මොකුත් නැහැ. එයා ඒ අංශය බැලුවොත් එimhe මෙලෝ හදලා දන්නේ නැති කෙනෙක්. මම ඕවා දැකේ නැතුවට දුක හැදෙන්නේ කොහොමද කියලා දන්නවා. මේ දුකට හේතුව මොකද්ද කියලා මට වැටහෙනවා, මම ඒක දන්නවා. ඒ දුකට හේතුව නැති කර දැම්මොත් දුක නැති වෙනවා කියලා මම තේරෙනවා, දන්නවා. මම ඒ මගේ යනවා. මෙන්න මෙයාගේ ඇහැ අනික් සියල්ලන්ට වඩා බලවත්. මොකද හේතුව? ඒ හතර දන්න කෙනාට සතර දුකෙන් සදාහටම නිදහස් වෙන්න පුළුවන් අනාගත ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා ඒක වටිනවා. මම රොකට් හදන්න දන්නවා, මිසයිල් හදන්න දන්නවා, අහස් යාන හදන්න දන්නවා, ඒ වගේම යුද්ධ නැව් හදන්න දන්නවා. ඒ නුවණ මට තියෙනවා, බොහෝ කම්පියුටර් හදන්න දන්නවා, ඒක නිපදවන්නත් දන්නවා. එහෙම නුවණක් තියෙනවා. තව කෙනෙකුට. හැබැයි සතර දුකෙන් මිදීමට අංශු මාත්‍රාවක්වත් දන්න එකක් එයා ළඟ නැහැ. අන්න ලෞකික නුවණයි ලෝකෝත්තර නුවණයි දෙක තෝරා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ලෝකෝත්තර නුවණට කෙනෙක් අවතීර්ණ කරන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඥාන මට්ටමට අවශ්‍ය කරන පසුතලය හදන්න. යමක් හේතු වෙනවා. අන්නේ જાතිය වැඩ පිළිලක් තියෙනවා නම් ඒක නිවන් දකින්න හේතු වෙන පාරමිතාවක් වෙනවා. පාරමී කියන්නේ පෙරාගෙන යනවා මී හොයාගෙන. මී කියන්නේ රසවත්ම දේ. නිවන් රසය හැරෙන්න තවත් මේ රෝගේ රසයක් නැහැ කියලා ධර්මානුකූලව දැකලා. අන්න එතෙන්ට පෙරාගෙන යනවා කුණු සුද්ධ කරගෙන යනවා. ඔන්න ඔය වැඩේට කියනවා පාරමිතා කියලා. පාරමිතා පුරනවා කියන්නේ ගොඩ ගහ ගන්නව නෙමෙයි. යථාර්ථයේ කරා ඒකට අවශ්‍ය කරන සත්‍යෙට මනස සුද්ධ කරනවා. ඒ මනස ඒ ආකාරයෙන් සුද්ධ වීමට ඥාන ගෝචරත්වයට මහා ඥාන පහළ වීමට හේතු වෙන තීක්ෂණ නුවණක් ඇති වෙන්න. යමක් කළ යුතුද? ඒ දේ කිරීමට කියනවා පාරමිතා පුරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරනවා. එහෙනම් මොනවද පහළ වෙන්න ඕනේ ඈස්? ඉතින්ලාම මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් ගන්න පුළුවන් ඇහැ තියෙන්න ඕනේ. සාමාන්‍ය මිනිස්යාට ඕක බැරි නිසා තමයි ලෝක සත්‍යයට මේකෙන් ඈතරින් හිතන්නත් බැහැ. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. පින්පව් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මූලික අවස්ථාව. මෙන්න මේක තේරුම් ගන්න බැරි කෙනාට මෙන්න මේක තේරුම් කරලා දීලා ආරම්භ කරන්න ඕනේ. හොඳයි නරකයි කියන්නේ මෙන්න මේවා. පින්පව් කියන්නේ මේවා. ලෞකික ලෝකෝත්තර කියන්නේ මෙන්න මේ දහම්. එතන මෙන්න මේ ටික විග්‍රහ කරලා දීලා ඉස්සෙල්ලා මූලික වශයෙන් හොඳ නරක තේරුම් ගන්න සුචරිත දුචරිත තෝරා ගන්න ආරම්භ කරලා. අන්න එතන පටන් ගෙන එයාට දෙන්න ඕනේ ඒකට අවශ්‍ය කරන දේ. මෙන්න මේ ටික දුන්නාට පස්සේ දැන් නම් මට පේනවා හොඳ නරක කියන්නේ මොනවද කියන්න ඇහැ පහළ වුණා. දැන් නම් මට සුචරිත දුචරිත කියන ඒවා වැටහෙනවා. අන්න ඇහැ පහළ වෙලා. මෙන්න මේ ඇහැ ලෝක සත්‍යයට නිවන් දකින්න අමාරු වෙන්න හේතුව ඒකයි. එහෙනම් ලෝක සත්‍යයට නිවන් අවබෝධ කරගන්න නම් ඉස්සෙල්ලා මෙන්න මේවා සුචරිත මෙන්න මේවා දුච්චරිත මේ හේතු වෙන්නේ සුචරිත කියන්නේ මේ හේතු වෙන්නේ දුච්චරිත කියන්නේ කිය. මෙන්න මේ පිළිබඳව මූලික වන්නා වූ ධර්මයක් දේශනා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ පටන් ගන්න. මෙන්න මේ ඇස් තමයි මහ බෝසත්වරු ඉස්සෙල්ලාම ලෝකෙට දුන්නේ. අන්දිය වාගේ සුචරිත දුච්චරිත දන්නේ නැතුව. ಗುಣධර්ම ගුණාගුණ දන්නේ නැතුව. හොඳ නරක තේරුම් ගන්න බැරුව. නරක දේ හොඳයි කියලා හොඳ දේ නරකයි කියලා මේ වගේ මුලාසහගත අවිද්‍යාවෙන් බැහැගත්ත නිගමන වලින් මෝහයෙන් බැහැගත්ත නිගමන වලින් ලෝක සත්‍යය මංමුලා වෙලා ඉන්නකොට මෙන්න මේ මංමුලාව දුරු කරන්න ඒ පුද්ගලයාට මූලික ආරම්භක වන්නා වූ දේ ලබා දීමට අර මහ බෝසත්වයන්න් වහන්සේලා නිවන කියන්නේ මොකද කියලා තේරුම් අරගෙන ඒ නිවනට මඟ තේරුම් අරගෙන ඒකට ආවිතීර්ණ වන්න කර යුතු පසුතලයේ තේරුම් අරගෙන ඒකට මඟ පාදලා දෙන කටයුතු කරනවා. මෙන්න මේ ආරම්භක කටයුතු කරගෙන යන්නේ උන්වහන්සේලා එක්තරා පිරිසක් සාමාන්‍ය ලෝකයාගෙන් නැනාර පහත් වෙලේ ඉන්න පුතඥ ලෝකයාගෙන් කොටසක් මේකෙන් නිදහස් කරන්න. උන්වහන්සේලාම ආරම්භ කරන ගමන.
ඒකේ නිදහස් කරන්න දැනට පූර්ණ කරගත්ත බුදු පියාණන් වහන්සේලා දුන්න ධර්මය අරගෙන නෙමෙයි උන්වහන්සේලා යන්නේ. ඒ බුදු පියාණන් වහන්සේලා යම් නුවණක් වර්ධනය කරගෙන යම් පූර්ණ භාවයට පත් කරගෙන ලෝකයා මුදවන්න වැඩපිළිවෙලක් කළාද? මමත් ඒ බඳුම අර මුලාවට වැහිලා ඉන්න ලෝකයාගේ කොටසක් අරගෙන එකතු කරලා හදලා ඒ ක්‍රමෙන්ම ගෙනහිලා ඉතින් මමත් මුදවලා දානවා. ඒකනේ වැඩ කරන්නේ. ඒකයි මගේ වැඩපිළිවෙල කියලා ගත්තා නම් අන්‍යයාට කියනවා මහ බෝසත්වරුන්ගේ චරිතය. උන්වහන්සේලා මේ නිසා පටන් ගන්න තැන පටන්. මේවා දුස්චරිත මෙන්න මේ හේතුවෙන් දුස්චරිත වෙන්නේ. මෙන්න සුචරිතේ මේ හේතුවෙන් සුචරිත වෙන්නේ. මෙන්න මෙතන පටන්ගෙන මූලික ධර්ම දේශනාවක් ලෝකයට කරනවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයේ මුලාසහගත දෘෂ්ටිය නැති වෙලා. හොඳ නරක තේරුම් ගන්න සුචරිත දුස්චරිත තේරුම් ගන්න ආරම්භක ඇහැ පහල කරලා දෙනවා. මෙන්න මේවා අප්‍රමාණ ලෝක සත්‍යයෙන්ට අප්‍රමාණ දුන්නා. මෙන්න නිවන් දැකීමට පාරමිතා පුරන්න පූජා කරපු ඇස්. ලෝකයට පරිත්‍යාග කරපු ඇස් ඔන්නෝයි. දැන් මේකෙන් අපිට තේරෙනවා යම් කෙනෙකුට නුවණ දුන්නොත් නුවණට මඟ පාදලා දුන්නොත් හේතුයේ ඵල වශයෙන් නුවණ ලබන්න හේතු වෙනවා. අන්න හේතුවේ ඵලය. දුන්න දෙයි ලැබෙන්නේ. වැපුරු දෙයට අනුව යස් යන්නේ. මේ මස් ඇස් ටිකක් දුන්නා නම් එහෙම උන්වහන්සේට යන යතන මස් ඇස් ගොඩාක් හම්බ වෙයි. ඵලයේ වශයෙන්. ඔළුව එහෙම දුන්නා නම් ඔළු 1000කට හම්බ වෙයි එක්කෙනෙකුට. හම්බෙන්නේ තියෙන්නේ එහෙම. මස් ගෙඩි මස් ලේ වලින් තියෙන ඔළු ගෙඩි ටික ඇටකට වලින් තියෙන ඔළු ගෙඩි ටික දුන්නා නම් එහෙම ඒ જાතියේ ඔළු ගෙඩි ගොඩාක් හේතුවර ඵලයේ වශයෙන් හම්බ වෙයි. අන්න හේතුවර ඵලයේ දකින්න ඕනේ. හැබැයි අපි ලෝකෙට කටයුතු කරනකොට අපි කියනවා මේකගේ ඔළුවක් නැද්ද මේ කරලා තියෙන වැඩේ බලපන්. ඔළුව තියෙන එකෙක් මෙහෙම මේවා කරනවා. දැන් මේ වදින අපි අතත් භාවිතා කරනවා. ඒ මොන ඔළුවද? අර ඇටකටු සහිත මස්ලී සහිත ඔළුවද ඔය කිව්වේ? නෑ මේ තේරුම් ගන්න පුළුවන් නුවණටයි මේ කියන්නේ ඔළුව කියලා. මේක ඔළුවක් නැති ඇද්ද මේ කරලා තියෙන්නේ. අන්න ඒ වගේ තේරුම් ගන්න හැකියාවක් නැති මිනිස්සෙයින්ට යථාර්ථයේ පෙන්වා දෙනකොට තේරුම් ගැනීමේ ඔළුව හම්බ වෙනවා. තේරුම් ගන්න පුළුවන් ඔළු ගෙඩි හම්බ වෙනවා. මෙච්චර කාල ඔළුව තිබුණා. මස්ලී ඔළුවක් විතරයි. වැඩක් කරන්න ගියාම ඔළුව නැහැ. අන්න ඔළුව නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මස්ලී ඔළුව එහෙම නැතුව නෙමෙයි. එහෙම ඒව ලෝකේ නැහැ. ඒ ඔළු ගෙඩිය කාටවත් තියනවා ඉන්නේ හැම මිනිහට ඔල මොටලයට ඕනේ කාට තියෙනවා මහ මෝඩයටත් ඒ ඔළුව තියෙනවා. හැබැයි යාර නැති එකක් තියෙනවා. නැනනුවණින් කාරණා හරියට වටහා ගන්න පුළුවන් ඔළුවක් නේ. අන්න අර මස්ලියේ ඔළු ගෙඩිය ඇතුලේ තියෙන හිස් බොකඩ යථාර්ථය දෙනවා. මෙන්න මේක දාගනින් ඕක. ඔළුවක් ඇතුව ජීවත් වෙනවා ඊට පස්සේ. අම්මා තාත්තා හඳුනාගනි. වැඩිහිටියෝ හඳුනපන්. ගුරුවරු හඳුනාගනි. ඔළුවක් ඇතුව වැඩ කරපන්. ලැජ්ජා නැති වැඩ කරන්න එපා. මේ වගේ දුච්චරිත කරන්න එපා. ඔළුවක් ඇතුව වැඩ කරන්න පුරුදු වෙන්න. මෙන්න මේ කියන අවවාද අනුශාසනා මුල් කරගෙන ඒකේ තියෙන වටිනාකම පෙන්ලා දීලා. අන්න ඒකට කරන ධර්ම දේශනා කරනවා බෝසතාණන් වහන්සේලාගේ සසරේ එනකොට. මෙන්න මේ විදිහට ඔළුවක් නැතියට ඔළුවක් ලැබෙන්න කියන ඥාන දර්ශනය පහල කරන්න හේතු වෙන පරිසරයක් හදලා දෙනවා. ඥානීය පරිසරයක් හදුවොත් හේතුයේ ඵලයේ වශයෙන් සර්වත්‍ථ ඥානීයට හේතුකාරක වන පාරමිතා පිරෙනවා. මෙන්න නුවණ පුරන්න බුද්ධෝ සබ්බඤ්ඤුත ඥානෝ කියන. අන්නේ මහා ඥානයේ ප්‍රගුණ කරන්න අවශ්‍ය කරන හේතුව තමයි ලෝක සත්‍යය ඥානවන්ත කිරීම. ඒකට මඟ පාදා දී. මේ හේතුවේ ඵලයේ වශයෙන් සර්වත්‍ථ ඥානීය ලබන්න අවශ්‍ය කරන පාරමිතා පිරෙනවා. ඇඟේ තියෙන මස් දුන්නොත් ඔන්න හෙන මස් කුටියක් හම්බ වෙයි ප්‍රතිඵලය වශයෙන්. මසල මස හම්බ වෙයි. මාංශ කියන්නේ මොනවද? සාර ධර්ම වලට කියනවා මාංශ. යම් කිසි පුද්ගලයාගේ සාර ධර්ම නැතුවම ඌ ඇටරයි කට්ටයි. ඇටරකම් කරනවා කට්ටකම් කරනවා ඇටයි කටුයි මතුවෙන්නේ. මෙන්න මේ ඇටකටු වැහිලා තියෙන මොනවද? සාර ධර්ම නැති මාංශේ. යථාර්ථය දැනගත්තා නම් සාරවත්දී හරවත්දී දැනගත්තා නම් එයා ඇටර වෙන්නේ නැහැ කට්ට වෙන්නේ නැහැ. ඇටර ගති කට්ට ගති නැති වෙලා. නියම දැහැමි ගති ඇති යහපත් පුද්ගලයෙක් බවටපත් වෙනවා. මෙන්න මේකට කියනවා මාංශය ලැබුවා කියලා. මෙන්න මේ මාංශය තමයි මහ බෝසත්වරු පාරමිතා පුරනකොට ලෝකයට ලබා දෙන මාංශය. අර සාහිත්‍ය පොත් ලියන්න ගිහිලා ඕවා කොහොම මේ ලෞකිකත්වයේ තියෙන ඇටකටු වලටයි මස් වලටයි මේ කයි දෙන කෑලි වලටයි වෙන් කරලා ඕවට තමයි ඉතින් මම මහා මෙරක් උසට මෙච්චර දන් දුන්නා ඇස් දන් දුන්නා අහසේ තරු ගන්නට ඉතින් මෙහෙම කියන මේ සාහිත්‍ය ගොතනවා. මේ සාහිත්‍ය කතාවල් ගත්තාට පස්සේ අපි ධර්මයේ පිට ගිහිලා ඉතින් මේ ලෞකිකත්වයේ රැඳෙනවා යථාබෝධය ලබන්න බැරුව යනවා. එකිනෙකාට කියනවා දැන් ලේවුරුමක් කාර්යය කියලා කියන්නේ ලේ නෑයා කියන්නේ බොහොම ළඟින් ඇතුළු කරන ලයාන්විතව පුද්ගලයා. අත්තරින්ද බෑ ලේසියෙන් දුකක් කරදරයක් වුණාම එයාට නොබලා ඉන්න බෑ. අන්න ඒ විදිහේ දයානුකම්පා හැඟීමකින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන ගති ලක්ෂණයක් තියෙනවා බොහොම වැදගත් එකක්.
මෙන්න මේකට කියනවා ලය කියලා. ලයාන්විත බව. මෙන්න මේ ලයාන්විතව සමගියෙන් සමාදානින් ජීවත් වෙන්න මඟ පාදලා දීලා ලෝකයට අවවාද අනුශාසනා කරලා ඒකේ තියෙන වටිනාකම කියලා දීලා ඒකාමීන් ජීවත් වීමට මඟ පාදා දෙනවා ලෝකයේ තුල මෙන්න මේක හොඳ වැඩක් කියලා. මෙන්න මේක බොහෝම සමගියට සමාදානියට උදව් දෙන නුවණක්කාර ඥානකෝචර පසුතලයක් ඇති කරන ධර්මයක්. මෙන්න මේ ලේ දන් දුන්නාට පස්සේ ඒක නිවන් දකින්න හේතු වෙන පාරමිතා පිරීමක් වෙනවා ලෝතර බුද්ධත්වයට වෙන පාරමිතා පිරීමක් වෙනවා. අඹු කියලා කියන්නේ ගෑනු නෙමෙයි. අඹු කියන්නේ හිතවත් කරන. අබයාලුවා. අබයාලුවා කියන්නේ බොහෝම හිතවත් දුකේදී සැපේදී පිහිට වෙන කරදරයකදී මග නොහරින මෙන්න මෙවඳු ගති ලක්ෂණයි. භාර්යාවට අඹුව කියන්නේ හේතුවත් ඒකයි. ස්වාමියාට කරදරයක් වුණාම භාර්යාව දාලා යන්නේ නැහැ. හැම අපපස්ථානියක්ම කරලා කොහොම හරි ගොඩ ගන්න බලනවා. මගේ ස්වාමි පුරුෂයා නේද කියලා. මෙන්න මේ ගති ලක්ෂණේ ඇති නිසාම භාර්යාවට අඹු කියන්න පටන් ගත්තේ ඒකයි. අඹයහළු ගුණේ. ඒ හේතුවෙන් අඹුව කිව්වේ. ගෑණියක් නිසා අඹුව කිව්වා නෙමෙයි. Tamanට අවශ්‍ය කරන්නා වූ දුක සැප බලලා. ඒකෙහි බොහොම ආදරෙන් කරුණාවෙන් කටයුතු කරමින්. ඒ අපපස්ථාන කරමින්. ඒ ස්වාමියා කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන ගති ලක්ෂණ නිසා ඒ භාර්යාවට ඒ ගති ලක්ෂණේ තියෙන නිසා යාට අඹුව කිව්වේ. එහෙනම් අඹු දන් දුන්නා කිව්වේ ලෝකෙට ඔන්න ඔය ගති ලක්ෂණේ ගති ගුණේ දන් දුන්නා. ඒකාමින් ජීවත් වෙලා. දුකේ සැපේදී මේ හැම කෙනාම එකතු වෙලා. ඒ බෙදා හදාගෙන කටයුතු කරපළා දුකේදී මගහරින්න එපා. දෙලක් රෝගයක් හැදුනහම අත්හැරලා දාලා යන්න එපා. එහෙම කරන්න හොඳ නැහැ. අන්‍යෝන්‍ය සහයෝගයෙන් ආධාරයෙන් ජීවත් වෙන උපකාරයට කෘතෝපකාර සලකන්න. මෙන්න මේ ආදි වශයෙන් පෙන්වනවා තමයි අඹු. ඒ වගේම දරන්න සුදුසු දේ මොකද්ද? දරු. මේ පොඩි උන් පැටව නෙමෙයි මේ කියන්නේ කෙල්ල කොල්ල නෙමෙයි මේ කියන්නේ. Taman උපන්න Tamanට දාව උපන් පැටව නෙමෙයි මේ කියන්නේ දරු කියලා. මොනවද දරන්න සුදුසු මොනවද දරන්න නුසුදුසු? යමක් ලෝභ සහගත නම්, ද්වේෂ සහගත නම්, මෝහ සහගත නම් ඒවා දරන්න සුදුසු ඒවා නෙමෙයි. හතර අපාගත වෙන්නේ. අලෝභ සහගත නම්, අදේශ සහගත නම්, අමෝහ සහගත නම් ඒවා දරන්න. ඒවා සුගතියට යන්නේ. උපරිම වර්ධගතියේ සියලුම සසර දුක දුරු කරන්න හේතු වෙන මෙන්න මේ ධර්මයේ දරන්න. මෙන්න දැරිය යුතුය. මෙන්න මේක පටන් ගත්ත දැන් පටන්ම දුස්චරිතයේ දරන්න එපා. සුචරිතයේ දරන්න. පාපයේ දරන්න එපා. පින දරන්න. මෙන්න දැරිය යුතුය දුන්න නිසා කියනවා. දරුවෝ කියන. දරු දන් දුන්නා. සහලේ කියන්නේ එකාගේ දේවහා සමානව එකා සමානව තමා සමානව අන්‍යයන් සමග හිතලා ජීවත් වීම. තමා අත්තාන උපමං කත්තා නහනෙය නකාදී තමා උපමා කරෙන් ඝාතනය කරන්න එපා නසන්න එපා. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේක තමයි. සහලයක් සමානව ජීවත් වෙනවා සාලිය කියන්නේ. එක දරුවෙක් තමයි සාලිය. එකා වගේ එකලී හා සමානව ජීවත් වෙන්නේ. මට වාගේම තමයි අනිකරත් දුක ඇති වෙන්නේ. තමා සමාන කරලා බලන්න. මං වාගේම අනිත් පුද්ගලයා දුකට කැමති නෑ. අසහනයට කැමති නෑ, නිന്ദා ලබන්න කැමති නෑ, අපහාස ලබන්න කැමති නෑ. මම සැනසීමෙන් ඉන්න කැමති නම් අන්‍ය සත්‍යය සැනසීමෙන් ඉන්න කැමති. මෙන්න මේ සාහලයේ ඇතුව ජීවත් වෙන්න සාලිය ලබාගෙන ඉන්නේ. ඒක දන් දුන්න දරුවෙක් වුණ සාලිය දන් දුන්නා. කෘෂ්ණ භව හේවත් සතර පහ ධර්මයන්ගෙන් වෙන් වෙලා පහත් භවෙන් වෙන් වෙලා ඒ පහත් භවෙන් දිනලා යහපතක් කරගන්න නම් මෙන්න මේ ಗುಣ දරන්න ඕනේ. එයා කෘෂ්ණ භාවයේ තේවත් කළු භවට නැත්නම් දුස්චරිත භවටපත් වෙන්නේ නැහැ. ඒ කළු භව කෘෂ්ණ භව දිනා ගන්න ඕන නම් මෙන්න මේ ආර්ය මාර්ගයේ නැන මේ යහපත් මාර්ග අනුගමනය කරන්න. කෘෂ්ණ භව දින ධර්මයේ තමයි කෘෂ්ණ දිනා. සසරේ එන ගමන් දන් දුන්නේ සාලියයි කෘෂ්ණ දිනයි තමයි හැමතැනම. ඒක අධ්‍යාපනය විතරක් නෙමෙයි ඔය කලේ. පොඩි පැටව දන් දුන්නා නෙමෙයි සාලියයි කෘෂ්ණ දිනයි දන් දුන්නා. ඒක ලේහා සමානව ජීවත් වෙන්න ඒකාමීන් ජීවත් වෙන්න. පහත් භවයෙන් අත මෙදිලා යථාර්ථයෙන් දිනා ජයග්‍රහණය කරා ඉන්න. මේකයි ක්‍රමී. මේක තමයි සාලිය කෘෂ්ණ දිනා තමයි සංසාරේ එනකොට පාරමිතා කරන හැමතැනම දන් දුන්නේ. සාහිත්‍ය කතාවට නට ඔය දෙන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි වුණා. ඒ කතාව තමයි අන්තිමට ගොඩ නැගුණේ. ඊට පස්සේ කතාව ගොඩ නගලා කතාව ඔප්පු කරන් සාක්ෂකයක් වශයෙන් අහවල් කෙනා තමයි ඒ කාලේ සාලිය කිව්වේ අහවල් කෙනා තමයි කෘෂ්ණ දිනා කිව්වේ තව සාහිත්‍යය ගොඩ නැගුවා. අන්තිමට බලනකොට අර ලෞකික කතාවම ඔප්පු කරන් සාධක හදලා මිනිහා මොට වුණා ධම්ම අවබෝධයෙන් තොර වුණා. මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ හැම එකක්ම ಗುಣ. යහපත් ගුණ ධර්ම. ලෞකික ගුණ ධර්මයෙන් ඉඳලා එකින් එකට පූර්ණේ කරලා ප්‍රගුණ වෙච්ච කෙනාට ලෝකෝත්තර ගුණ ධර්මයේ කියා දෙන්න තෙන්ට උන්වහන්සේ
ලෞතර බුදියා කටයුතු කළා. එතනින් සසර දුකෙන් සදාටම නිදහස් වෙලා නිමුණා ඒ ගුණය අසුරු කරලා. ඒකයි නියම ක්‍රමය. ඒකයි නියම ක්‍රමය. ඒකයි නියම ක්‍රමය.